තෙරුවන් සරණයි. සබ්බේ සංඛාරා අනිච්චා. මොනවද මේ සබ්බ සංඛාර කියන්නේ? සංඛාරා. බොහෝ අය දන්නවා මේ සංඛාරා කියන්නේ සිතුවිලි කියලා. සංඛාර කියන්නේ සිතුවිලි. දැන් ඔබ ඉගෙනගෙන තියෙනවා පොතපතේ. වචී සංඛාර, කාය සංඛාර, මනෝ සංඛාර. වචනයෙන් වන සංඛාර. ක්‍රියාවන් කියලා ඉගෙනගෙන තියෙනවා. කාය සංඛාර, මනෝ සංඛාර. බාහිර ඇත්ත කරගෙන බාහිර දෙයක් තියෙනවා කියලා. අර බල්ලෙක් පොකුණ ගාවට ගිහිල්ලා පොකුණේ බල්ලෙක්කින් අර ඉන්නවා කියලා හිතලා අර වතුර බොන්න ගිය වෙලාවේ ඒ බල්ලා බුරන්නේ වචී සංඛාරා. ඒ බල්ලා හිතන්නේ බල්ලෙක් ඉන්නවා කියලා මනෝ සංඛාරා. ඒ බල්ලා නියපොතු උලුප්පන්නේ බුරන්නේ පස්සට යන්නේ පනින්නේ ඒ කාය සංඛාරා. සංඛාරා ඒ ආකාර තුනක් එතකොට ඔබට දකින්න ලැබෙනවා. ඒ බාහිර සාධක වචනයෙන් වෙන ශබ්දේ, කයින් වෙන හැසිරීම ක්‍රියාකාරකම, මනසින් වෙන. නමුත් මේ සංඛාරා ඔබට දකින්න පුළුවන්ද? සංඛාරා අපිට දකින්න බෑ. අපි කියනවා ස්කන්ධ කියනකොට ඔබ දන්නවා දැන් ස්කන්ධය නිසා තමයි මේ සිතක් සකස් වෙන්නේ. විඳීම්, හැඳිනීම්, දැනගැනීම. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඇහැට එන වර්ණ අරමුණේ, කනට ශබ්ද අරමුණේ, ගන්ධ අරමුණේ, නාසයට ඒ දිවට එන ජීව අරමුණේ, කායට දැනෙන පොට්ටබ්බ, උණුසුම, සීතල මේ අරමුණු. අපිට මේ පංච ආයතන ద్వාර හයක්. ඒ ඔස්සේ එන අරමුණු තමයි මනෝ විඥානේ. ඒ ආයතන හරහා එන ඒ චක්කු විඥාන, සෝත විඥාන, જીව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. මේ මනෝ විඥාණයෙන් තමයි මේ දෙක ගලපන්නේ. හැබැයි අපිට විඥානයක් දැනීමක් ඒ කියන්නේ දැනගැනීමක් එන්නේ, දැනීමක් එන්නේ අපි පෙළදහමේ ඉගෙනගෙන තියෙනවා. වේදනා, සංඥා අපි ඉගෙනගෙන තියෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ ස්කන්ධ ගැන. මේ ස්කන්ධානම් පාතිභව ආයතනම් පටිලාභෝ අයං උච්ච ජාති කියනකොට මේ ආයතනේ හැදෙන්නේ ස්කන්ධය නිසා. මේ ස්කන්ධය ගැන 아무තු දෙයක් නෙමෙයි. දැන් ඇහැට වර්ණයක් එනවා උදාහරණයක් විදිහට ඒ වර්ණ හැඩතලේ ඒ වර්ණ හැඩතලේ දැනීම. ඒ සංඥාවේ දැන් වේදනාවක් නෙන්නේ විඳීමක්. දැන් වර්ණයක් වුණත් විඳීමක්, ශබ්දයක් වුණත් විඳීමක්, ගානයක් විඳීමක්. ඒතකොට ගන්ධේ විඳීමක්, ඒතකොට රස විඳීමක්. ඒතකොට විඳීම කියන්නේ මේ සැප දුක් විඳීමක්වත් මුකුත් නෙමෙයි. මේ හැඩතලයක්. හැඩතලයක් කියන්නේ ඇහැට එන කිරණයක් නා. ආලෝක ධාරා. ඒ ආලෝක ධාරා ඒනේ අරමුණෙන් අරමුණට වෙනස් හැඩතල. අන්නේ හැඩතලේ හඳුනා ගැනීමට යන්නේ. එතකොට එතන ඇස කියන්නේ ප්‍රසාදයක් වෙන්නේ. ඒතරට උදාහරණයක් විදිහට ගත්තොත් දැන් එන හැඩතලේ කියන්නේ නැහැ මම පොතක්ද ගහක්ද එහෙම කියන්නේ. ඒක හැඩතලයක් පමණයි. නමුත් ඒක මනෝවිඤ්ඤාණයෙන් තමයි ගන්න අපි. එතකොට මෙන්න මෙතන වේදනා විඳපු එක දැනගන්නේ සංඥාවෙන්, ඒ විඳපු හැඩතල ගැන දැනීමෙන්නේ සංඥාවෙන්, ඒ දේ දැනීමේන ඒ දේ දැන ගැනීම තමයි විඥානය. ඒක සංඛාරා කියන්නේ මේ සිද්ධිය එකතු වෙන එක. සංඛාරා කරන එක එකතු වෙන එක. ඒතර මෙතන මනෝවිඤ්ඤාණය මේක දැන ගැනීම බවට පත් වෙනකොට දැන් මේ චක්කු විඤ්ඤාණයෙන් එන ආරම්මණය ඔය දන්නවා අසත් රූපයක් නිසා හටගත්ත චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඤ්ඤාණ. චක්කු විඤ්ඤාණය කියන්නේ මේ චක්කු විඤ්ඤාණය දන්නේ නැහැ මේ කුමක්ද කියලා. ඒක මනෝ විඤ්ඤාණයෙන් දැනගන්න. ආයතන විඤ්ඤාණයට ආයතනයෙන් දැනීමක් පමණයි. ඇස කියන්නේ කැමරාවක් වගේ. එතන දැනීමක් පමණයි. නමුත් එතන මනෝ විඤ්ඤාණයෙන් තමයි මේක
දැනගන්නේ. දැන් මෙන්න මේ සිද්ධිය තව ටිකක් හොඳට බලන්න. මේ අපි පෙන්වන කාරණාව මේ සංඛාරා ගැන. මේ සබ්බේ සංඛාරා කියන එක. දැන් මනෝවිඤ්ඤාණය තමයි කියන්නේ ඒක පොතක් කියලා. අතන පොතක් බව. ඒ පොතක් කියන එක එන්නේ ඇත්තටම පෙර සංඥා නිසා. සංඥා කියන්නේ අපි කියනවා දැන් පෙළදහමනෝ කියනවා මේක පෙරමතකයෙන් ගලපනවා කියලා. හැබැයි ඒක අපිට මේ සිද්ධිය කොහොමද මේ අරමුණ ඇති වෙන්නේ කොහොමද සිතක් පහළ වෙන්නේ කියන එක පෙන්වන්න ඕන නිසා තමයි පෙරමතකයෙන් තමයි පොත් එන්නේ සංඥා. නමුත් එහෙම මතකයක් කියලා එහෙම එකකට අපි එහෙම ඡායාවක් හදාගත්තට මෙතන මේ ෂණේම වෙන සිද්ධියක් තියෙන්නේ. මේක දැන් ඔබ මේ මොහොතට එන හැඩතලයේ එනකොටම එතනම එනවා මේ සංඥාව. එතනම සකස් වෙනවා. ඒ ස්කන්ධ නිසාම ඒ ස්කන්ධයට ඒ ස්කන්ධ නිසායි එන්නේ. මේක අතිශයින් ගැඹුරුයි. මේක අපි පැහැදිලි කරන්න උත්සාහ කරත් ඔබ ඒක අප උත්සාහ කරන ඒ පැහැදිලි කිරීම ඔබ සමහරට ඔබට යන්නේ නැති වෙන්න පුළුවන්. ඒ තරම් මේක අතිශයින් සියුම් මේක නුවණින් දකින්න ඕනේ. ඒ කියන්නේ මේ ෂනේ මේ දැන් මෙතන මේ අරමුණ එනකොට මේ අරමුණ දකින්න එක ඒක මේ අපි කිව්වට පෙරමතකයෙන් කියලා එහෙම එන එකක් නෙමෙයි. මේ ස්කන්ධ ටික තිබ්බොත් මේකයි කියන එකක් වෙන්නේ. ඒක සංඥා ඒක ඇවිල්ලා අතිශයින් ගැඹුරු කාරණාවක් මේ කියන්නේ. ඒ කියන්නේ අපි අර කිව්වේ ප්‍රභවය ගැන කියනකොට ඒ අම්මගේ හැඩතලයේ එනකොට මේ ශබ්ද බාහිරින් එනකොට මේ හැඩතලයත් එක්ක එකතු වෙන ඒ සබහාදහම චිත්ත නියාමය මේ කියන්නේ. ඒතකොට ඒ නියාමයේ හැම තැනම මේ ස්කන්ධ ටික තියෙන තැන්වල එනවා කියන එක. ඒ ස්කන්ධයට ඒකත් එක්කම තමයි අර සද්දේ ඔක්කොම එකට එන්නේ. දැන් පොඩි කාලේ ඔබට එන ඒ හැඩතලයේ එතන ඒ ශබ්දේ අම්මා කියන ශබ්දේ එකතු වෙන එක ඒක ශබ්ද විතරක් නෙමෙයි. වර්ණයේ ශබ්දේ විතරක් නෙමෙයි එතන අනිත් සාධකත් එකතු වෙනවා. එතම කිව්වොත් ඒ පංචායතනෙන් එන ඒ ద్వාර ඔස්සේ ඔබ්සර්ව් කරන එහෙම නැත්නම් ద్వාර ඔස්සේ එන ඒ සියලු ඒ සංඥා පංච සංඥාම ඒ කියන්නේ ස්වභාවයේ උණුසුම සීතල හැම ස්වභාවයක්ම එතන තියෙනවා. ඒ ස්වභාවයම තියෙනවා. දැන් මෙතන ප්‍රකට වෙන්නේ කොහොමත් වර්ණයයි ශබ්දයයි. ඒක නිසා තමයි දාරුචීර්ණ කියන්නේ දිට්ඨ සුත මුත කියලා. දිට්ඨ සුත කියන්නේ දුට්ඨ කියන්නේ එතකොට මේ වර්ණයන ඒක සුත කියන්නේ ශබ්දේ. එතකොට මුත කියන්නේ දැනීම. දැනීම කියවම ඒ ගාන රස ගන්ධේ උණුසුම් සියල්ලම දැනීම. නමුත් මේ ප්‍රකට නිසා තමයි අපි කියන්නේ මේ ශබ්දයට රූප එකතු වෙනවා කියලා. නමුත් මේ සියල්ලම එකතු වීම තියෙනවා. ඒක තමයි සංඛාර. සියල්ලම එකතු වීමෙන්නේ ගොඩක් එන්නේ. කියන්නේ සත්කාය දෘෂ්ටිය වෙන්නේත් ඔතන. සක්කාය කියන්නේ තියනවා කියලා එන හැඟීමනේ ඔතන මේ මම කියන හැඟීම ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ. දැන් මෙතන අපිට සංඛාරා තමයි අපි සංඛාරා පේන්නේ නැති එකක්. සංඛාර පෙන්වන්න බෑ. දැන් වර්ණේ අපිට යම්කි සංඥාවක් තියෙනවා. මේ වර්ණය කියලා පාට සංඥාවක් තියෙනවා වර්ණ සංඥාව. එතකොට ශබ්ද සංඥාවක් තියෙනවා. අපිට ඒ සංඥාවක් පෙන්නතයි. නමුත් අපිට මෙතන සංඛාරනේ මිසේරම වෙන්නේ. නමුත් මේ සංඛාර තමයි මේ අපි කතා කරන්නේ. අපි ශබ්දේ අපි වර්ණයක් කියනවා රතු කියනවා නැත්නම් සංඛාරයක් තියෙන්නේ. අපි කියනවා නම් මෙතන කපුටගේ සද්ද කියලා එක සංඛාරයක් තියෙන්නේ. කියනවා මේ හුළඟ කියලා එක සංඛාරයක්. අපි කියනවා නම් මේ දරුවා කියලා එක සංඛාරයක්. ඒක සංඛාරයක් කියන්නේ මෙතන බාහිර වෙන් කරගන්න. බාහිර අපි මේ අල්ලන මේ දැනෙන ඔය ඒ බාහිර මුකුත් නෑ නෙමෙයි. ඒ හතරමහා භූත කතාව නෙමෙයි මේ. මේ සංඛාරා හොඳින් දකින්න. මේ සංඛාරා ඇත්තටම ලඝු කළා එහෙම අපි එහෙම කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. සංඛාරා සියල්ල එකට එකතු කරලා අපි මේක කාර් එකක් කියන්නේ සංඛාරයක්. මේක ගේ කියන්නේ සංඛාරයක්. ඇයි මේ සංඛාර කියන්නේ? සංඛාර කියන්නේ අපි මේ බාහිර තියෙන දේ නෙමෙයි. ඝන වස්තුවක් නෙමෙයි සංඛාර කියන්නේ. සංඛාර කියන්නේ ඇත්තටම සිතුවිල්ලක් කියලා තමයි අපිට පෙන්වන්න වෙන්නේ. නමුත් ඊටත් වැඩිය ගැඹුරු අදහසක් මෙතන තියෙනවා. සබ්බේ සංඛාරා ළඟම උපමාව අපිට සිතුවිල්ල. මොකද මේ සංඛාරා දැන් මෙතන රෝද ටික, වීදුරු ටික, යකඩ ටික කාර් එකක් වෙන්නේ නැහෙනි ගැලවුණොත්. ඒ ඔක්කොම එකතු කරලා හදාගෙන තියෙන්නේ. දැන් මේ රූප සටහනනේ අපි කාර් එක කියන්නේ.
ඒතකොට මේ අපි අසුරු කරන්නේ සංඛාර. සබ්බේ සංඛාරා කිව්වේ ඒක. අපි අසුරු කරන්නේ සංඛාර. අපි අසුරු කරන්නේ කාර් එකක්, ගෙයක්, වාහනයක්, අඹ ගහක්, නා ගහක්, පොළොවක්, ඉරක්, හඳක්. අපි මොන වචනේ කිව්වත් ඒක නාමේ මේ හැදිලා තියෙන සංඛාරය. සබ්බේ සංඛාරා අනිච්චා කියන්නේ මේ සියලුම සිතුවිලි තමයි අපිට පෙන්වන්නේ. සිතුවිලි අනිච්චයි. අපි අර චිත්තේන නියති ලෝකය කියනකොට මේ සිතුවිලි ලෝකයක තමයි අපි ඉන්නේ. ඒක තමයි ඇත්ත. දැන් මේක තව ටිකක් ගැඹුරට ගියොත් ඔබට මීටත් වැඩිය ඇත්තටම මේකේ ඔබට ඇත්ත පේන්න ඕනේ. මොකද්ද මේ කතාවේ ගැඹුරු පැත්තක් තියෙන්නේ. අපිට දැන් මේ සේරම දැන ගැනීම සිද්ධ වෙන්නේ විඥාණයෙන්. විඥානේ එතන යෙදෙන්නේ නැත්නම් අපිට එතන මිනිස්සෙක් හම්බ වෙන්නේත් නැහැ. හැබැයි මේ දැන් විඥානේ දැන ගැනීම මිනිස්සෙක් කියන එක සංකල්පයක්. ඒකත් දැන් මිනිස්සෙක් කියන්නේ එහෙම එකක් අපි හදාගත්ත සංකල්පයක්නේ. අපි සම්මුති ප්‍රඥප්තිය කියන්නේ ඒ සංකල්පනේ සංකාරනේ. එතකොට මේ වචන හැම එකක්ම ඔබට හොඳට ලියා ගන්න ඕනේ. මිනිස් අපි හදාගත්ත නම්නේ අපි පාවිච්චි කරන්නේ. ඒතකොට ඒවා සංකල්ප. ඒවම තමයි සංකාර. දැන් විඥානයේන්නේ අපි දැනගන්නේ සංකල්පේ මේකේ විඥාණයෙන් පැනවොත් විතරයිනේ අපිට මොන දේ ආවත් අපි කියන්නේ ඒ විඥානේ දැන ගැනීම නෝනේ. විඥානේ පැනවෙ නැත්නම් අපිට එහෙම දැන ගැනීමක් අපි කතා කරන්න විඥානය නිසා. ඒකම තමයි දැන් මේ සංකප්ප රාගෝ පුරුෂස කාම ගැන මේක සංකල්ප තමයි මිනිස්සයාගේ මේ අපි විඳින් භුක්ති විඳින්නේ. ඒ කියන්නේ දැන් සපක් තියෙනවා. දැන් අපි කතා කරනවා. දැන් මේක ටිකක් ගැඹුරට ගියොත් එහෙම දැන් මේ හොඳයි නරකයි ඒ ඔක්කොම සංඛාරවල නිසානේ තියෙන්නේ. දැන් නමුත් අපි හිතන්නේ අපි බාහිර වස්තුවෙන් අපිට සැප දුක් වෙනවා කියලා. නමුත් වස්තුවේ මෙතන එහෙම කතාවක් නෙමෙයිනේ තියෙන්නේ. හතර මහා භූත නිසා සැප දුක් වෙන්නේ නැහැ. දැන් තියෙන අපිට සංකල්ප එහෙම නැත්නම් මේ සංඛාරා නිසානේ අපි සැප දුක් වෙන්නේ. ඒකයි සබ්බේ සංඛාරා අනිච්චා කියනවා. ඒ වගේම සංකප්ප රාගෝ පුරුසස්ස කාමෝ මේ මිනිස්යාගේ කාමයේ එහෙම නැත්නම් මිනිස්යා කැමති වෙලා තියෙන්නේ සංකල්පයකට. ඇත්තටම අවිද්‍යාව නේද මේක? ඒ නොදන්නකම. දැන් මිනිස්යා කැමති උනේ සංකල්පයකට කියලා නොදන්නකම අවිද්‍යාව නේද? නැත්ේ කාමායන චිත්‍රයන් ලෝකේ කියන නැත්නම් මේ චිත්‍රේ නෑ. බුදුන් වහන්සේ කියන මේ කාමයේ චිත්‍රේ නෑ. බාහිර තියෙන ඒ හතරමහා භූත ඒ චිත්‍රයේ එහෙම ඒකෙන් නෙමෙයි මේ එන්නේ. අපි හදාගත්ත සංකප්ප රාගෝ පුරුසස කාම මේ අපි සිතුවිල්ලේනේ මේ හදාගෙන තියෙන්නේ. එතකොට මේ සේරම සංකල්පනේ. සංකාරනේ. එතකොට රූපායතන, ශබ්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන මේ සේරම දැන් මේක හරියට දැන් මේ මනෝ විඤ්ඤාණයට අපි කියවනේ මේ දැන් මේ සංඛාර සංකල්ප මේ අපි දැනගැනීම එන්නේ මනෝ විඤ්ඤාණ. නමුත් දැන් පුළුවන් ද මනෝ විඤ්ඤාණයට බාහිරට එන්න? දැන් ඔබට වතුර 30ක් එනවා. දැන් වතුර 30 ආවේ ඇහැටද? නැහැ. වතුර 30 ආවේ කනටද? නැහැ. වතුර 30 ආවේ දිවටද? නැහැ. වතුර 30 ආවේ නාසයටද? නැහැ. වතුර 30 ආවේ කයටද? නැහැ. වතුර 30යි කියන්නේ සංකල්පයක්, සංකාරයක්. දැන් 30 කියන සංඛාරයේ එකම ආයතනයකටවත් අයිති නැහැ. හැබැයි මේක මනෝවිඤ්ඤාණයෙන් අපිට ආපු සංකල්පයක්. ඒතකොට මනෝවිඤ්ඤාණයට බාහිරට එන්න බෑ. මේ සංඛාරවල ස්වභාවය. දැන් ඔබට බඩකිනි. දැන් බත් කන්න පුළුවන්ද මනෝවිඤ්ඤාණයට? බෑ. වතුර බොන්න පුළුවන්ද මනෝවිඤ්ඤාණයට? ඒත් බෑ. දැන් එතකොට අපි කතා කරන වෙන මේ සංකල්පය තුළ තමයි මම ඉන්නේ. දැන් මට පේනවා. මට වතුර 30යි. මට බඩකිනි. දැන් එහෙම දෙයක් නැහැ. දැන් නැති බව තේරෙන්නේ මේ සංකල්ප හොඳින් සබ්බේ සංඛාර අනිච්චයි අදාපඤ්ඤාය පස්සති අද්දි නිබ්බන්ති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය කියන මේ සූත්‍රය මේක හොඳින් පෙන්නනවා. දැන් එතකොට ඔබට වතුර 30යි කියලා කියන්නේ දැන් වතුර 30යි. දැන් මේකේ වතුර 30 කියන්නේ මනෝවිඤ්ඤාණේ එන මේ සංඛාරේ
කිසිම ආයතනයකට අයිති නැහැ. නමුත් වතුර බොන්න බෑ ඇත්ත කතාව. සිතුවිල්ලට වතුර බොන්න බෑ. සිතුවිල්ලට බත් කන්න බෑ. සිතුවිල්ල බඩකිනී කිව්වට සිතුවිල්ල මේ සංකාරය කොච්චර කොයි වගේද? දැන් මෙතන කොහොමද? දැන් මට බඩකිනී කියන එක හැදිච්ච හැටි තමයි මේ පේන්නේ. ඒ තමයි මම එන හැටි. ආත්මේ කියන එකක් අපි පැනවුවේ කොතනින්ද? පැන උනේ කොහොමද? දැන් අදටත් දැන් වතුර තිබහයි දැන් වතුර තිබහින්නේ ඇහැටද? වතුර තිබහින්නේ කනටද? වතුර තිබහින්නේ ගන්ධ නහසයටද? වතුර තිබහින්නේ කයටද? වතුර තිබහින්නේ කාටද? ඔන්න ඔතනයි සංඛාරයේ මේ ආත්මීය ඇදලා තියෙන්නේ. මේ සංඛාරය. මේ මායාව හරි ගැඹුරුයි. මේ මායාව අතිශයින් සියුම්. ඔහොම දෙයක් නැහැ. පුදුම හිතේ. එහෙම දෙයක් නැහැ. නැති දෙයක් මායාවක්. දැන් තිබහා එතකොට ඇහැටත් නෙමෙයි නම් තිබහා කනටත් නෙමෙයි නම් මේ තිබහා නාසයටත් නෙමෙයි නම් මේ තිබහා කයටත් නෙමෙයි නම් තිබහා කාටද? මෙතන ඉන්නවා කියන එකක් නේද හැංගෙන්නේ. මේ මායාව කොයිතරම් ගැඹුරුයිද? මායාව අතිශයින් ගැඹුරුයි. ඒකයි මේ සබ්බේ සංඛාරා බුදුන් වහන්සේ පෙන්නන සබ්බේ සංඛාරා අනත්තා, සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා මේ සංඛාර ගැන කතා කරන්නේ. සබ්බ සංඛාර සමතෝ කියලා බුදුන් වහන්සේ නිවන පෙන්නනවා. මෙතනයි මම ඉන්නේ. මම කියලා කෙනෙක් නැහැ. මායාව අතිශයින් ගැඹුරුයි. පුදුම හිතෙනවා මේක මේ සංඛාරා ලියා ගත්තොත් කෙනෙක්. දැන් මේක හරියට නිකන් අර අන්ධයා මේක හිතනවා කියන්නේ අර අන්ධයා කියනවා මට පේන්න ඕනි කියලා. මේ මම කියලා කෙනෙක් ඉන්නවා කියන්නේ නැති දෙයක් ඇති කරන එකක්නේ. අන්ධයා කියනවා මට පේන්න ඕනි කියලා. කවදා හරි වෙයිද ඒක? අන්ධයා කියනවා මට පේන්න ඕනි කියලා කවදා හරි වෙයිද? වෙන්නේ. ඒ වගේ මේ සංඛාරා කවදාවත් සංඛාරට වතුර බොන්න බෑ. කවදාවත් ඔබට වතුර බොන්න බෑ. ඔය ක්‍රියාව දැක්කොත් ඔබට කිසිදු ඔය කර්මයක් රැස් වෙන්නේ නැහැ. ඔබ ඔය කියනවානේ ඔබ දුගතියේ උපදිනවා සුගතියේ උපදිනවා කර්ම රැස් වෙනවා කියලා. ඔය කිසිම දෙයක් රැස් වෙන්නේ නැහැ මේක දැනගත්තොත්. ඔබ දුගතියේ උපදින්නෙත් නැහැ. ඔබට මේ සියලු දුකෙන් මිදෙනවා. ඔබ සියලු දුකෙන් මිදෙනවා. ඔබ ක්‍රියාසිත හඳුනාගන්නේ මෙතනින්. මේ ක්‍රියාසිත දකින්නේ ඒක අපි එක එක විදිහට මේක පේනවා. අපි කිව්වා මේක සම්මුති ප්‍රඥප්ති අපි හදාගත්ත නම් අපි ඉන්නේ එකත් එක්ක අපි ඒව නැතුව බාහිර දකින්න කිය. ඒත් ඔබට තේරුන්නේ නැහැ. අපි දන්න ඒ තේරුන්නේ නැහැ කිය. මොකද මේක අපිට මේ දැනෙන දේ දී ගන්න බැරි කමක් තියෙනවා. ලුණු රහ ගැන කොච්චර කිව්වත් ඔබට ලුණු කනකන් තේරෙන්නේ නැහැ වගේ ඔබට මේක තේරෙන්නේ නැහැ. මෙතන මම කියලා කෙනෙක් නැහැ කියන එක ඔබට තේරෙන්නේ නැහැ. ඒක ලුණු කාපු කෙනෙක්මයි දන්නේ කියනවා වගේ ඔබ මේ සත්‍ය ගන්න ඕනේ. ඒ තාක් ඔබ ඉන්නේ අවිද්‍යාව ඝන අඳුරේ. ඔබ මේ මායාවට රැවටිලා මෝහ ඝන අන්ධකාරේ මුලා වෙලා ඉන්නේ. දැන් අපි තුමු දැන් පේන කෙනෙක් කියනවා දැන් මට මේව පේන්නේ නැත්තම් හොඳයි කියලා. දැන් මේ කතාවේ පදනමක් තියනවාද? පේන කෙනෙක් මට මේව පේන්නේ නැත්තම් හොඳයි කියව පදනමක් තියනවාද? එයාට පේන දේ බලන්න නැතුව ඉන්න පුළුවන්ද? මෙන්න මේ වගේ තමයි නිවන් දකින්න ඔබ දරන උත්සාහය. දැන් ඔබට මේව බලන්න නැතුව ඉන්න පුළුවන්ද? දැන් මේ සංඛාරාවල බොරුව දැන් මේ ඇත්ත පේනකොට ඔබ මට දැන් පේන කෙනෙක් කියන්නේ දැන් ඔබ මායාවට කොටු වුණු කෙනෙක්. දැන් ඔබ කියන මටම පේන්නේ නැත්තම් හොඳයි කියලා. පේනවනේ. මේකයි කිව්වේ සංකිතේ නිබ්බිදාය අවබෝධ ඥාන මේක ඒකයි මහා ප්‍රඥාවක් මේක පෘථග්ජන භූමියේ ප්‍රඥාවක් නෑ. මේ අනිත්‍ය දැකීමයි ප්‍රඥාව කියන්නේ. අනිත්‍ය කියන්නේ මේ ඔබ හිතන අනිත්‍යක් නෙමෙයි.
අතිශයින් ගැඹුරුයි මේ පරම සත්‍ය. දැන් මේ අන්ධයා හිතුවට අනේ මට පේන්න ඕනි කියලා. මට පේන්න ඕනි කියලා හිතුවොත් අන්ධයාට පේයිද? ඒක වෙන්නේ නැහැ. සිතුවිලි ආවට ඒවා ක්‍රියාත්මක වෙන ඒවා නෙමෙයි. දැන් ඔබ කියව මට ඇවිදින්න ඕනි. දැන් සිතුවිල්ලනේ ඇවිදිනවා කියන්නේ. කවදාවත් සිතුවිලි වලට ඇවිදින්න පුළුවන්. කවදාවත් මේ සිතුවිලි ඇවිදලා නැහැ. කවදාවත් සිතුවිලි වතුර බීලා නැහැ. කවදාවත් සිතුවිලි බඩකිනි වුණාට සිතුවිලි කාලා නැහැ. මේ සංඛාරා හොඳින් දැක ගන්න ඕනි. මේක අතිශයින් ගැඹුරුයි නේද මේ කියන කාරණාව. මේකයි මේ සබ්බේ සංඛාරා අනිච්චා කියලා බුදුන් වහන්සේ මේ සංඛාරවල පෙන්නන්නේ. ඇත්ත පැත්ත පෙන්නන්නේ. මේක දකින්න මේකයි සබ්බේ සංඛාරා අනිච්ච යදා පඤ්ඤාය පස්සති කියන්නේ. ඒ යථා ස්වභාවයේ ප්‍රඥාවෙන් පස්සති දැක්කොත් අන්‍යයා තමයි ඒස මග්ගෝ විසුද්ධියටපත් වෙනවා. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අත්ති නිබ්බන්ති දුක්ඛේ එයා තමයි දුකෙන් මිදෙන්නේ. යා මේ ලෝකේ කාටවත් බොරුවට රැවටිලා නැහැ. යා මේ ඔක්කොගේම ඇත්ත දන්නවා. යා දන්නවා මේ සංඛාරා මේ කියලා. සංකප්ප ලෝකෝ කියන එක දකිනවා. ඉතින් මේක අතිශයින් ගැඹුරුයි මේ දීපු පණිවිඩේ මේ සංඛාරා නුවණින් ප්‍රායෝගික පැත්ත අපි කතා කරන්න ඕනි. මොකද මේ පොත්වල තියෙනව ඕන තරම් කතා කරත හැකි. රූප වේදනා සංඥා සංකාර විඥාන ඕන කෙනෙකුට ඕක පොත බලාගෙන කියත හැකි. ඕන කෙනෙකුට කියත හැකි වචී සංකාර කාය සංකාර මනෝ සංකාර ඒවා කියත හැකි. පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනේඤ්ඤාභි සංකාර ඕක නියම වචන ටිකක් විතරයි. ඕකත් සංකාරයක්. ඕකත් සංකාරයක්. ඔහොම දෙයක් නැහැ ඇත්තම කතාව. ඒකත් සිතුවිල්ලක් විතරයි. සිතුවිලි සේරම සංකාර. නමුත් මේක ප්‍රායෝගික ධර්මයේ කියන්නේ ඔබගේම ප්‍රත්‍යක්ෂතාවයක්. මේ කෙනෙක් නැති බව ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. මේ ශුන්‍යතා ධර්මයක් කිව්වේ ඒකයි. ශුන්‍යතා ප්‍රතිසංයුත්ත දේශනා බුදුන් වහන්සේ දේශනා කරන්න කිව්වේ ඒකයි. මේක අතිශයින් ගැඹුරුයි. අපි ඒක පිළිගන්නවා. දැන් මේ බඩකිනි කියලා කිව්වොත් උදාහරණයක් විදිහට අනේ මට කන්න ඕනි කියලා හිතුවට මේ අනේ මට බඩ පිරෙන්නේ නැත්තම් කියලා හිතන්න පුළුවන්. හිතුවට බඩ පිරෙනවද? අනේ මට මේ තිබායන වතුර බොන්න නැත්තම් ඒ හිතුවට වතුර ප්‍රාර්ථනා කළා යදින දෙයක් නෙමෙයි කිව්වේ ඒකයි. දැන් සිතුවිල්ලට පුළුවන් ප්‍රාර්ථනා කරන්න. දැන් සිතුවිල්ලමනේ මේ බඩගිනි කියන්නේ සිතුවිල්ලනේ. දැන් සිතුවිල්ලට කන්න බෑනේ. දැන් සිතුවිල්ල හිතුවයි කියලා බඩගින්න යනවද? ඒක වෙන්නේ නැහැ. අනේ මට කන්න ඕනි කියලා හිතුවට බඩ පිරෙන්නේ නැහනේ. සංඛාර වලට සිතුවිලි වලට ඒක කරන්න බෑනේ. කරන්න පුළුවන් දෙයක් නැහැ. අත්තම කතාව. සංඛාර වලට සිතුවිලි වලට කරන්න පුළුවන් දෙයක් නැහැ. දැන් කොරා කිව්වට අනේ මට ඇවිදින්න පුළුවන් නම් හොඳයි කියලා ඒක වෙන්නේ නැහැ. කවදාවත් හිතුවට කොරාට ඇවිදින්න බෑ. ඒක නිස්සාර ධර්මයක්. මේ සංඛාර කියන ධර්මතාවය ශුන්්‍යත ධර්මයක්. අනර්ථ ධර්මයක්. මේ සංඛාරවල ස්වභාවය අපි සංඛාර නේද මේ අපි මේ ඔක්කොම දැන් මම ඉන්නවා සංඛාර නේද මේ මම කියන්නේ සංඛාරය නේද? එහෙම කෙනෙක් නෑ. දැන් මේක මනුස්ස ලෝකේ දැන් මේ මනුස්ස ලෝකේ කියන්නේ මොකද්ද? අපි කියනවානේ මේක මනුස්ස ලෝකේ, මේක දිව්‍ය ලෝකේ, මේක බ්‍රහ්ම ලෝකේ. දැන් මනුස්ස ලෝකේ කියන්නේ මොකද්ද දැන්? දැන් මනුස්ස ලෝකයක් ඇහැට හම්බෙලා තියෙනවා. මනුස්ස ලෝකේ අල්ලන්න පුළුවන් ද කයට හම්බෙලා තියෙනවා. මනුස්ස ලෝකේ ඔබට මේ කනට හම්බෙලා තියෙනවා, සද්දයකින් හම්බෙලා තියෙනවා. දැන් මොකද්ද මේ තිරිහන් ලෝකේ දැන් මේ බල්ලා ළඟ ඉන්නෝ. මේ එකම ලෝකෙනේ ඉන්නේ.
දැන් තිරියන් ලෝකේ මොකද්ද එතකොට? තිරියන් ලෝකේ අතට අහු වෙලා තියනවාද? තිරියන් ලෝකේ නාසයට අහු වෙලා තියනවාද? තිරියන් ලෝකේ කනට හම්බෙලා තියනවාද? තිරියන් ලෝකේ දිවට හම්බෙලා තියනවාද? අපේ අස කන දිව නාසය කියන ආයතන වලට මනුස්ස ලෝකයක් හම්බෙලත් නැහැ. තිරියන් ලෝකයක් හම්බෙලත් නැහැ. මේ සංඛාර සිතුවිලි. අපි ඉන්නේ මනුස්ස ලෝකේ කියලා කවුද කියන්නේ? කවුද කියන්නේ මනුස්ස ලෝකේ කියලා? අපි හිතන් ඉන්නවා මේ මනුස්ස ලෝකේ. මේ මනුස්ස ලෝකේ ඉපදලා ඉන්නවා. ඒක දිව්‍ය ලෝකයක් තියෙනවා. ඊට උඩින් දිව්‍ය ලෝකයක් තියෙනවා. ඊටත් උඩින් බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. දැන් අපි හිතන් ඉන්නවා. දැන් මේ මනුස්ස ලෝකේ තියෙන තැනක් තියෙනවද කොහෙද? දැන් ඔබේ කනට මනුස්ස ලෝකයක් හම්බෙලත් නැහැ. ඇහැට මනුස්ස ලෝකයක් හම්බෙලත් නැහැ. දිවට මනුස්ස ලෝකයක් හම්බෙලත් නැහැ. දැන් ඔබේ ඇහැට තිරියන් ලෝකයක් හම්බෙලත් නැහැ. ඔබේ ඇහැට කනට තිරියන් ලෝකයක් හම්බෙලත් නැහැ. කයට තිරියන් ලෝකයක් හම්බෙලත් නැහැ. නාසයට තිරියන් ලෝකයක් හම්බෙලත් නැහැ. ඇත්තටම තිරියන් ලෝකය කියන්නේ සංකාරයක්. මනුස්ස ලෝකය කියන්නේ සංකාරයක්. එහෙම එකක් හම්බෙලත් නැහැ. ඒ දිව්‍ය ලෝකයක් කියන්නේ සංකාරයක් තමයි. ඒක අපි කිව්වේ දිව්‍ය ලෝකයක් කියන්නේ සංකාරයක් කියලා. එහෙම එකක් හම්බ වෙන්නේ නැහැ කියලා. මනුස්ස ලෝකයක්වත් හම්බ වෙලා නැතුව තිරියන් ලෝකයක්වත් ඔබට මෙතන හම්බ වෙන්නේ නැතුව ඔබට කොහෙන්ද දිව්‍ය ලෝකයක් හම්බෙන්නේ? ඒක සංකාරයක් නෙමෙයිද කියන්නේ? මේක සංකාරයක්. ඔබට මනුස්ස ලෝකයක් දැන් අපිට පෙන්වන්න මනුස්ස ලෝකේ අතින් පෙන්වන්න. මනුස්ස ලෝකේ පෙන්වන්න බෑන ඔබට ඔය ඇස් දෙකෙන් පෙන්වන්න මේක මනුස්ස ලෝකේ. ඔබ තිරියන් ලෝකේ පෙන්වන්න මෙතන අපිට. තිරියන් ලෝකේ පෙන්වන්න පුළුවන්. දැන් තිරියන් ලෝකේ අල්ලලා පෙන්වන්න පුළුවන්. තිරියන් ලෝකේ හැට පෙන්වන්න පුළුවන්ද? දැන් මනුස්ස ලෝකේ පෙන්වන්න පුළුවන්. දැන් ඔක දිව්‍ය ලෝකේ පෙන්වන්නෙත් ඕකත් බොරුවක්. මේකත් බොරුවක් මේකත් බොරුවක්. ඔය සේරම සංකාර. ඒකයි සබ්බේ සංකාර මේ ප්‍රායෝගික වෙන්න. නිකන් මේ හීන ලෝක මේ නිය හීනමවම ඉන්න පිස්සොද? ප්‍රායෝගික වෙන්න ඕනි. ප්‍රායෝගික වුණොත් ඔබට මනුස්ස ලෝකේ හම්බෙලා නැහැ. තිරියන් ලෝකේ හම්බෙලත් නැහැ. තිරියන් ලෝකේ බල්ලා ළඟ ඉන්නවා. ඔබ ගාම වාඩි වෙලා ඉන්නවා. මනුස්ස ලෝකේ තිරියන් ලෝකේ එකටත් තියෙන්නේ. දැන් මේ ඔබගේ අතින් අල්ලන්නවත් බැරි නා. ඇස් දෙකට පේන්නෙත් නැත්තම්, කනට එන්නෙත් නැත්තම්, නාසයට එන්නෙත් නැත්තම්, දිවට එන්නෙත් නැත්තම්. මොකද්ද මායාව? මොකද්ද මේ බොරුව? බොරු ලෝකයක් නෙමෙයිද? දිව්‍ය ලෝකෙත් සංකාරයක්, මනුස්ස ලෝකෙත් සංකාරයක්, තිරියන් ලෝකෙත් සංකාරයක්, බ්‍රහ්ම ලෝකෙත් සංකාරයක්. මේ සේරම සිතුවිලි. ඔබට ඒක ඕන පැත්තකට අපිට ඔබට හොඳට මේ තීක්ෂණ ඥානෙ ඔබගේ ප්‍රඥාව වැඩි වුණොත් ඔබට මේක දැනෙයි. මේ සංකාරයක් කියලා. තැනක් නැහැ. මනුස්ස ලෝකේ තියෙන තැනක් තියනවාද? දිව්‍ය ලෝකේ තියෙන තැනක් තියනවාද? දැන් දිව්‍ය ලෝකේ තියෙන අහස උඩද? එතකොට මේ රොකට් යන්නේ ඒවා හිල් කරගෙනද? ඒ බ්‍රහ්ම ලෝකේ තියෙන ඊටත් උඩින්ද? බලන්න මේවා සංකාර නෙමෙයිද? සිතුවිලි නෙමෙයිද? තැනක් නැහැ. කාමාවචර සිත්, රූපාවචර සිත්. කාමාවචර සිත් නැති වෙලා රූපාවචර සිත් පහළ වෙනවා. මේක මේ සිතේ ස්වභාව, සංකාරවල ස්වභාව. අපි දාගත්ත සම්මුති ප්‍රඥප්තිය. මනුස්ස ලෝකේ කියලා අපි හිතනවා. අපි හිතන් ඉන්නවා. ආයතන හයට මනුස්ස ලෝකයක් හම්බ වෙලා නැහැ. වර්ණයට, සම්දෙට, ගන්ධෙට, රසට, පහසට මනුස්ස ලෝකයක් හම්බ වෙලා නැහැ. ආයතන හයට පහළ වෙන සිතුවිලි වල මනුස්ස ලෝකයක් නැහැ. ආයතන හයට දිව්‍ය ලෝකේ හම්බ වෙලත් නැහැ. ඒතර තුන් ලෝකෙම කාම ලෝකයේ, රූප ලෝකයේ, අරූප ලෝකයේ තුන් ලෝකෙම අයිති නැති ධර්මයක් මේ ආයතන හය කියන්නේ. දැන් ආයතන හය කියන්නේ ඇහැට හම්බ වෙන්නෙත් නැහැ, කනට හම්බ වෙන්නෙත් නැහැ, නාසයට හම්බ වෙන්නෙත් නැහැ, දිවට හම්බ වෙන්නෙත් නැහැ, කයට හම්බ වෙන්නෙත් නැහැ, කාම ලෝකේ හම්බ වෙන්නෙත් නැහැ, රූප ලෝකේ හම්බ වෙන්නෙත් නැහැ, අරූප ලෝකේ හම්බ වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ බාහිරින් හම්බ වෙන්නේ නැහැ.
කොහෙද එතකොට මේ මනුස්ස ලෝකේ තියෙන්නේ? ආයතන හයට අයිති නෑ. මේක සංඛාරයක්. ආයතන හයට දැන් වතුර තිබ්බා ආයතන හයට වතුර තිබ්බා ආයතනයට අයිති නෑනේ. දැන් බඩගින්න ආයතනයට අයිති නෑනේ. දැන් ඔබ ඇවිදිනවා කියන සිතුවිල්ල ආයතනයට අයිති නෑනේ. සිතුවිල්ල අතට අයිතිද? සිතුවිලි කනට අයිතිද? සිතුවිලි ඇහැට අයිතිද? සිතුවිලි මේ දිවට අයිතිද? නාසයට අයිතිද? මේ ආයතන 6 අපි පරිහරණය කරන හරියට රොබෝ එකේ තියෙන අර නිකන් අංග උපාංග ටික වගේ රොබෝ කෙනෙක් වගේ. එතකොට මේ ආයතන 6ට සිතුවිලි අයිති නැහැ. ඒකම තමයි අපි මේ කියන්නේ මේ ඇහැ මේ රූප දැන් මෙතන කියන වර්ණයට, ශබ්දයට, ගන්ධයට, රසට, පහසට මේ මනුස්ස ලෝකයේ අයිතිත් නැහැ, දිව්‍ය ලෝකයේ අයිතිත් නැහැ. බ්‍රහ්ම ලෝකයේ අයිතිත් නැහැ. ඒක සංකාරය සිතුවිල්ල. වතුර තිබා කියන්නේ සිතුවිල්ලක්, බඩකින්න කියන්නේ සිතුවිල්ලක්, ඇවිදිනවා කියන්නේ සිතුවිල්ලක්. මේ සබ්බේ සංඛාරා. මනුස්ස ලෝකේ කියන්නේ සිතුවිල්ලක්. තිරියන් ලෝකේ කියන්නේ සිතුවිල්ලක්. දිව්‍ය ලෝකේ කියන්නේ සිතුවිල්ලක්. මේ සංඛාරා සබ්බේ සංඛාරා අනිච්චා. බුදුන් වහන්සේ සබ්බේ සංඛාරා අනිච්චා කිව්වේ ඒක මේ සිතුවිලි අනිච්චයි. යදා පඤ්ඤාය පස්සති මේ යථා ස්වභාවයේ ප්‍රඥාවෙන් දැකීම. අති නිබ්බන්ති දුක්ඛේ සියලු දුකෙන් මිදෙනවා මේ සත්‍යය. මේ සත්‍ය අවබෝධ කරගත්තොත් ඒකට කිසිදා දුකක් ඇති වෙන්නේ නැහැ, අකම්පිත වෙනවා. එසමග්ගෝ විසුද්ධිය. විසුද්ධියට තියෙන එකම මග එයයි පරම සත්‍යයයි. ඒ පරම සත්‍ය අවබෝධ කර ගැනීම ඉතාම අසීරුයි. ඒක හරි. ඒක අසීරුයි කාරණා. දැන් සංඛාර ලේසි නෑ. සංඛාර ලේසියෙන් හඳුනා ගන්න පුළුවන්ද? බැහැ. ඔබ ඉන්නේ සංඛාරේ. දැන් වාහනේ කියන්නේ සංඛාරයක්. එතකොට මේ අඹගා කියන්නේ සංඛාරයක්. එහෙම එකක් නැහැ. හැම දෙයක්ම සංඛාරයක් බවට පත්. මේ ආයතන පහ මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ආයතන පහට හම්බ වෙන්නේ නැහැ. එතකොට සතර පහ ආයතන පහට හම්බ වෙන්නේ නැහැ. නියෝජනය වෙන්නේ නැහැ. ආයතන පහ නියෝජනය වෙන්නේ අපි මේකේ ඇත්ත හොඳින් නොදන්නාකම නිසායි. අපි අවිද්‍යාව මෙන්න මේකයි. අපි හිතන්නේ අපි ආයතන පහට හම්බ වෙනවා කියලා. ඒක අවිද්‍යාව. ඒක මෝහ අන්ධකාරයේ මෝඩකම. අපි එතන හිර වෙලා ඉන්න. මේ පුජ්‍යල සංඥාව තියෙන්නේ මම කියන එක තියෙන්නේ සංකාරය තුලයි. එහෙම එකක් නැහැ. සංකාර අනිච්ච නම් අපි මේ සිතුවිලි අනිච්ච බව අපි දකිනවා. තර මනුස්ස මම සියල්ල අනිච්චයි. එහෙම එකක් නැහැ. මනුස්ස ලෝකේ අපිට පේනවා කියන්නේ අපි මේ අවිද්‍යාව භූමියේ, දෘෂ්ටිගත භූමියේ, අපි මෝහ අන්ධකාර භූමියේ අපිට මේව පේනවා, තියෙනවා කියලා හිතන් ඉන්නවා. සංකල්පයක් මනුස්ස ලෝකේ කියන්නේ. මනුස්ස ලෝකේ මේ තියෙන හැම එකම අපිම පනවගත්ත ඒවා. එහෙම ඒවා නැහැ. ඒ දිව්‍ය ලෝකේ අපි පනවගෙන තියෙන. ඒ විදිහට අපි ඉන්නවා හිතාගෙන. අපි තියෙනවා කියලා හිතාගෙන පනවගෙන තියෙන. ඕලාරික සුකුම අපි හිතාගත්ත කතාවක්. සේරම හැදෙන්නේ ආයතන පහේ මේ කෘත්‍යනේ. දැන් අපි මේ සංඛාරයේ මේ හැදෙන හැටි අපි එතනට එන්න තමයි පුංචි දරුවා මේ ලෝකේ උපදිනකොට ප්‍රභාස්වර සිතයි තියෙන්නේ. ඒතර ප්‍රභාස්වර සිතේ මේවා නැහැ. ප්‍රභාස්වර සිත කියන්නේ මේ එකක්වත් සංඛාර වලින් කොටුණු සිතක් නෙමෙයි. මේ සියලු සබ්බේ සංඛාර අනිච්චා කියන්නේ සබ්බ සංඛාර සමතේ කියන්නේ මේ සියලු සිතුවිලි සංඛාර හඳුනාගත්ත තැන මිදුණු තැන සියල්ලම මැකෙනවා. එතකොට ප්‍රභවයේ හම්බ වෙන මූලේ මේ වැහිලා තියෙන්නේ මේවෙන්. අවිද්‍යාව පත්‍ය සංඛාර තියෙනගල් මේ හැදිච්ච එකෙන් වැහිලා තියෙන්නේ. පොඩි දරුවා ප්‍රභාස්වර සිත උපදිනකොට ඉරක් තියෙනවා, හඳක් තියෙනවා, ආගමක් තියෙනවා, මැරෙනවා, මුකුත් දන්නේ නැහැ. එයා හරි සැහැල්ලුයි. සමනැලු ආලන හුළඟ වගේ. ප්‍රභාස්වර සිත දැනුත් ඔබ ගාව තියෙනවා. හැබැයි වැහිලා තියෙන්නේ දාගත්ත සංඛාරවල. ඒක පුංචි කාලේ ඉපදෙන දරුවට එන හැටි තමයි අපි පෙන්නුවේ.
හැඩතලේ එනකොට අම්මම්ම කියන සද්දේ දානකොට අර වර්ණයට ශබ්දේ අනිත් ඒවා එකතු වෙනවා. එකතු වෙලා එතන ඒක තමයි ඒ සංඛාරා කියන්නේ. ඒක තමයි අවිජ්ජාපත්‍ය සංඛාරා. එතන ඒ ශබ්දයයි වර්ණයයි ඒ එකතු වීම. ඒකයි දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා මේක ගන්නෙ. දැන් මෙතන චිත්ත නියාම ධර්මයේ ඉතු නියාම බීජ නියාම කම්ම නියාම චිත්ත නියාම කියන එක දැන් ඔබ දකින්න ඕනේ බීජ නියාම කොස් ඇටෙන් ගහක් හැදෙන එක. ඒක කවුරුත් කරන එකක් නෙමෙයි. ඒ සබහා දහම නියාම ටික අඳුන ගන්නවා. ඉතු නියාම කවුරුත් කරන එකක් නෙමෙයි. ඉර පායනවා, ඉර බහිනවා. මේ මෝසම මේ වස්සාන කාලේ මේ ගිම්හාන ඍතුව මේ සරත් ඍතුව මේවා කවුරුත් කරන ඒවා නෙමෙයි. මේ ගහකින් මේ ඇටයකින් ගෙඩියක් ගහක් හැදෙන එක කවුරුත් කරන එකක් නෙමෙයි. බීජ නියාමයේ අඳුන ගන්න ඕනේ. ඍතු නියාමයේ අඳුන ගන්න ඕනේ. ඒ වගේම මේ චිත්ත නියාමයේ අඳුන ගන්න ඕනේ. මේ කවුරුත් කරන එකක් නෙමෙයි. ආත්ම කතා නැහැ. මේ සබහා දහම අඳුන ගන්න ඕනේ. මේ සබහා දහමේ නියාමයක් තියෙනවා. චිත්ත නියාම හැදෙන හැටි. දැන් පුංචි දරුවා ඉපදෙලා රතු පාට දන්නේ නැහැ. කහ පාට දන්නේ නැහැ. මේ ඔක්කොම බාහිරින් දානවා. ශබ්දේ දානවා. හැඩතලේ එනකොට ඒ හැඩතලේ පොඩි දරුවට එනවා. පොඩි දරුවට හැඩතල සේරම එනවා. මේ ආවට හඳුනන්නේ නැහැ. ඒතකොට බාහිරින් සද්දේ තමයි අපි මේ හඳුනනවා කියන්නේ එකතු කරනවා තියලා. දානවා. දැම්මහම අර શબ્දයක දැන් ඒකනේ අර ඇමරිකාවේ හැදෙන දරුවා ඉංග්‍රීසියෙන් શબ્ද ටික දාන්නේ. ඒකනේ ඉන්දියාවේ හැදෙන දරුවා දෙමළෙන් શબ્ද ටික දාන්නේ. ඒකනේ චීනයේ හැදෙන දරුවා චීනෙන් શબ્ද ටික දාන්නේ. දැන් මේ શબ્දනේ තියෙන්නේ. අපි ওই භාෂාව කිව්වට ඒකත් සංකාරයනේ શબ્දනේ තියෙන්නේ. දැන් શબ્දයි හැඩතලයිනේ තියෙන්නේ වෙන මොකුත් නැහැනේ. අපි මේ හදාගත්ත නියම් මේ මානවමය ලෝකයකනේ ඉන්නේ. ඉතින් මෙහෙම දෙයක් තියෙනවා කියලා. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. සබදාහම අඳුනගෙන නැහැ. ඒක අපි කිව්වේ මුහුද දිහා බලන් හිටියාම රළ ඉස්සිලා ඇවිල්ලා මහ පොළොවේ වදිනවා. ඒ රළ හිතනවා අපිට මම වෙනයි මුහුද වෙනයි කියලා. ඒ වගේ ඔබ මේ සබදාහමේ ඔබ හිතනවා මම වෙනයි කියලා. ඔබ කවදාවත් සබදාහමේ වෙන් වෙලා නැහැ. අර මහ මුහුදෙන් රළ වෙන් වෙලත් නැහැ. ඒ උපමාවම තමයි ඔබට වෙලා තියෙන්නේ. ඔබ සබදාහමයි. ඔය හරිය කුඩුව පොළවට පස් ඔය තියෙන්නේ. ඔය ගහක් වගේ ඔය කොස් ඇටේ කොච්චර පුංචිද ගහක් වගේ යන්නේ පොළවේ තියෙනේවනේ හැදිලා. අන්දිනම් පොළවටනේ පස් වෙන්නේ ගහම. ඔබේ ශරීරයත් පොළවටනේ පස් වෙන්නේ. ඔයිට හදයක් නැහැ. ඔය දෙකම එකයි. මේ මායාව තමයි සංඛාරා. දේ දුන්නක් පායලා කියලා කියන්නේ දැන් දේ දුන්නේ මුකුත් තියනවද අල්ලන්න පුළුවන්ද? ඒක මායාවක් නෙමෙයිද? ඔබේ හිතත් දේ දුන්නා වගේ. මේක අවබෝධ කරගන්න එක ලේසි නෑ. ඒක අවබෝධ වුණොත් ඔබට කිසි දෙයක කම්පනයක් එන්නේ නැහැ. ඒක අකම්පිත වෙන්නේ. එතනයි ඔබට දෙන්නේ මේ සදාතනික සුවය. ඒ තාක් ඔබ දුකේ. ඔබට මරණයක් නැහැ, උපතක් නැහැ, කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ආයතනේ සකස් වීම දකින්න ඕනේ. මේ ආයතනේ සකස් වීම ඇස සකස් වුනේ කොහොමද? කන සකස් වුනේ කොහොමද? මේ ආයතන හයෙන් තමයි සකස් වෙලා. ඒකෙන් මෑවුණු මායාව තමයි තිබා කියන එක. තිබා කියන එක නිසා තමයි තිබා තියෙන්නේ මටයි කියලා කියන්නේ. දැන් තිබා කියන එක කවදාවත් තිබාට වතුර බොන්නත් බැරි නම් කවදාවත් බඩගින්නට කන්නත් බැරි නම් ඒ සිතුවිලි වලට කන්න බෑ, සිතුවිලි වලට බොන්න බෑ, සිතුවිලි වලට ඇවිදින්න බෑ, සිතුවිලි වලට කිසි දෙයක් කරන්න බෑ. සබ්බේ සංඛාරා අනිච්චා කියුවේ ඒකයි. සිතුවිලි කියන්නේ මායාවක්. ඒ ඔක්කොම මේ ඔබ දකින්නවනේ අතපය මේවට සිතුවිලි වලට කරන්න බෑ ඒවා. සිතුවිලි කවදාවත් වතුර බීලා නැහැ. සිතුවිලි කවදාවත් බත් කාලා නැහැ. සිතුවිලි කවදාවත් ඇවිදලා නැහැ. සිතුවිලි වලට එළියට එන්නත් බෑ. එහෙම දෙයක්වත් නැහැ. ඒක මායාව. මායාව හැදිලා තියෙන අරවා ටික සේරම එකතු වෙලා. මේක දකින්න. මේ යථාභූත ඥානය කියන්නේ මේකට. යථා ස්වභාවයේ ආකාරයේ එනේටි දැකීම. අතිශයින් ගැඹුරුයි. හැබැයි සංඛාරා හඳුන ගන්න. මේ සංඛාරා කියන්නේ මොනවද? මේ ධර්මයේ තුල කතා කරන්නේ වැඩියෙන්ම අපි අනිච්චාවත සංඛාරා. උප්පාදවය ධම්මිනෝ. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. තේසං උපසමෝ සුඛෝ. සේරම සංඛාර ගැන කතා කරන්නේ. ඒ සංඛාර අනිච්චා කියලායි කියන්නේ. ඒක උපදින නැති වෙන ධර්මතාවය දකින්න කියලා කියන්නේ උප්පාදවය ධම්මිනෝ.
uppajjitta niruddhanti එතනම නැති වෙන එක දකින්න. සාන්ත සුවයටපත් වෙනවා